right. දැන් ඔබට මේක ප්‍රැක්ටිස් කරන්න මම කියන්නේ. I ate nothing කියන්නේ මම මුකුත් කෑවේ නෑ. දැන් ඉතින් ඔය කියන්නේ මම මුකුත් ලිව්වේ නෑ. I wrote nothing. එතකොට verb එක past එකෙම තියන්න. I wrote nothing. මම මුකුත් කිව්වේ නෑ. I told nothing. නේද? ඕකම පොතේ දැන් ඔය විදිහට මම ප්‍රැක්ටිස් කරන්න. හරිද? මම මුකුත් කිව්වේ නෑ. මම මුකුත් දැක්කේ නෑ. I saw nothing. I saw nothing. කොච්චර වාර ලේසි ඉංග්‍රීසි. දැන් ඔය වගේම තමයි මම කොහෙවත් ගියේ නෑ. හරිද? මම කොහෙවත් ගියේ නෑ. එතකොට nothing නෙමෙයි ගන්නෙ. කොහෙවත් ගියේ නෑ. ඒක කියන වෙන ක්‍රමයකට. ඉතලම කියන මම ගියා. I went. කොහෙවත් නෑ කියන පොතේ no where. WHERE. I went nowhere. මං කොහෙවත් ගියේ නෑ. මං කොහෙවත් ගියේ නෑ. හරිද? මං කොහෙවත් ගියේ නෑ. ඇයි අර කවුද යාළුවෙක් දෙවියන්ට කියනවලු මේ දෙවියෝ මට උදව් කරන්න gods help me ඉතින් මූට එන තරම් ප්‍රශ්නවලු එන්නේ කිසිම දෙවියෙක් පේන තෙක් මානකවත් නැල්ලු මිනිහා බැරිම තැන ගැහුවලු වාක්‍යයක් මේ ගෙදර උළුවස්සේ ගැහුවලු මෙන්න මෙහෙම එන හැමෝටම පේන්න God is nowhere මොකද්ද මේ කියන්නේ God is nowhere දෙවියෝ කොහෙවත් නැහැ දෙවියෝ කොහෙවත් නැහැ ඔහු කොහෙවත් නැහැ නම් he is nowhere හැමතැනම හෙව්වා I found everywhere he is nowhere ඔහු කොහෙවත් නැහැ මෙයා ගහුවා God is nowhere දැන් යාළුවෙක් ඇවිල්ලා බැලුවා මොකද බලන්නකෝ මට මේ ප්‍රශ්න ගොඩයි many problems I have so many problems මොකද වෙන්න ඕනේ ඉතින් ඔයා ඒකට මෙහෙම කරන්න ඔව් නේද ඇත්තට ඔව් මෙහෙම කරන්න ඇත්ත තමයි නේද ඔව් මෙහෙම හිතන්න එයාට මෙහෙම කියන්න අරක මෙහෙම කරන්න දැන් මෙයා පොඩි සපෝට් එකක් දීලා යන ගමන් දැන් අරයට එන ෆුල් සැටිස් යන ගමන් මේ වාක්‍ය වෙනස් කළා මෙයා කලේ මොකද්ද මේ නව් එක මෙන්න මේක මේ දෙන්න ඈඩ් කරා දැන් මොකද උනේ God is now here දෙවියෝ මෙහි ඉන්නවා නේ වචන පෙළහරක් තියෙනවා මේ අලං කරපු ගම ඒ කියන්නේ ලියන විදිය දැන් මෙයා now here දැම්ම නම් වෙන තේරුමක් ලං කළා එහෙමනම් nowhere මේක now here එහෙම නෙමෙයි nowhere කොහෙවත් නැහැ හරිද නම් මේ පැටර්න් පස්සේ මේ කියන තාත්තා කොහෙවත් නැහැ father is nowhere තාත්තා කොහෙවත් හිටියේ නැහැ අපි සීයා අතුරුදහන් වෙලා සීයා කොහෙවත් හිටියේ නැහැ grandfather was nowhere සීයා කොහෙවත් හිටියේ නැහැ කිරියම්ම කොහෙවත් හිටියේ නැහැ right grandmother was nowhere right you practice orally practice හරිනේ අනුපමා ඔන්න මගේ කියලා එදේ right මම මේ ටිකත් අයින් කරනවා ඔයා දන්නවද කාර් එකක් පදවන්න මේකත් බලන්න ඉක්මනින් මට එවන්න send me messages quickly ඔයා දන්නවද කාර් එකක් පදවන්න අනුපමා මට එහෙම ටයිප් කරන්න අමාරු නම් orally කියන්න අන්තිමේට කියන්න අනික් කට්ටිය කීවට පස්සේ මේ මැසේජ් ඉවරනන් පස්සේ orally කියන්න ටයිප් කරන්න අමාරු නම් අපි ඉතින් කටහඬ අහන්නත් ආසයිනේ නේද නේද තිලින තිලින වාක්‍යයක් එවලා නේ තිලිනගේ වාක්‍ය 99%ක්ම හරි චුට්ටක් මම ඇඩ් කරන්නම් මොන ආසින්සා එවලා තියෙනවා ආසින්සා හොඳයි ඈ දැන් ටික ටික වර්ධනය තියෙනවා පොඩි වෙනසක් විතරයි තියෙන්නේ උදාරිගෙත් එහෙමයි 99%ක් හරි 99% correct මලීෂා චමුදි එවන්න
අන්න චමුදි එවලා තියෙනවා 100% correct. මලීෂාත් එවලා තියෙනවා 100% correct. දැන් ඔන්න කාටද මේ අනුපමාට වන්න අවස්ථාව තියෙනවා ඕරලි කියනවනම්. අනුපමා තාරින්නේ නැහැ වැඩේ කොහොම හරි ටයිප් කරනවා වගේ. කියන්න ඕරලි කියන්න. කියන්න. පුතේ can you repeat please? Do you know how to ride a car? හරියටම හරි. That's the sentence. ඔයා දන්නවද කාර් එකක් පදවන්න? ඒක ක්‍රම දෙකක් තියෙනවා පුතේ. ඔයාලා සමහර අය ලියලා තිබුණා. දැන් ඔයා දන්නවද? දැන් ඉස්සල්ලාම ඕක හදාගන්න බැරි කෙනා මං දැන් එක්කෙනෙක් ලියලා තිබුණා are you know කියලා. මං එයාට චුට්ටක් ඒක පැහැදිලි කරලා ඉන්න. are you know කියලා තිබුණා. ඒක පුතේ ඒ මමත් ඉස්සර ඔහොම තමයි. සමහර තැන්වල මටත් ওই විදිහට ලියවිලා තියෙනවා. ඒ කියන්නේ මේ දෙකේ වෙනස මොකක්ද? හොඳයි. දැන් ඔන්න බලන්නකො ලියන එකෙන්නේ ඒවා හැදෙන්නේ. ඔය are you know කියන එකේ do you know කියන එකේ වෙනස මොකක්ද? are you know මේක මෙහෙම කියලා දෙන්නම්. මේක verb එකක් නේ පුතේ. දැන් verbs වර්ග දෙකක් තියෙනවා. verbs වර්ග දෙකක් තියෙනවා. ඒවා තමයි lexical verbs and linking verbs. කියන්නේ action verbs and helping verbs. action verb එකක් කියන්නේ කරන දෙයක් තියෙනවා නේද? run, jump, look. දැන් මේ no කියන එකත් මේ action verb එක. helping verbs තමයි පුතේ ඔය am, is, are, was, were, will be, will be නේද? has been, can be, must be, should be. ඕවා තමයි helping verb එක කියන්නේ. has, have, had ඒවා. එතකොට මේ action verb එකක් එක්ක හොඳට බලා ගන්න. action verb එකක් එක්ක පුතේ හරිද? මේ are කියන එක use වෙන තැනක් තියෙනවා. හරිද? are කියන එක use වෙන තැනක් තියෙනවා. හැබැයි එතකොට මේ action verb එකේ අගට ing තියෙන්න ඕනේ. මම උදාහරණයක් කියන්නම්. මෙන්න මෙහෙම. Are you going? ඔයා යනවද? ඒ කියන්නේ මේක තේරුමින් හිතුවොත් එහෙම හිතන්නත් පුළුවන්. right? ආ කියන්නේ ඉන්නවා කියන එකනේ. දැන් මේක ප්‍රශ්නේ හැදුනේ මෙන්න මේ විදිහට. you are going කියන එක නෙමෙයි. ඒකට you are going කියලා කියපුවා මේකේ තේරුම තමයි හොඳට බලන්න මෙන්න මෙහෙම. you are going. ඔන්න මම වාක්‍ය ගන්නවා මේ විදිහට. you are going කියලා කියවන තේරුම තමයි ඔයා මම දවසකොත් මම කියලා දුන්නා මේ වාක්‍යයක් ලියලා ඉවරලා හරිද කියලා බලන ක්‍රමය. සබ්ජෙක්ට් එක අරගෙන වාක්‍යයේ කෙලවරට යන්න. ඊට පස්සේ යුනිට් හැටියට එන්නේ ඉස්සරහට. දැන් මේක නම් තනි වචනෙන් වචනෙටම ආව හැකියි. you ඔයා දැන් යන වාක්‍යයේ කෙලවරට. going කියන්නේ යමින්නේ. ආ කියන්නේ ඉන්නවා. ඔයා යමින් ඉන්නවා. යමින් සිටි. ඔයා යනවා. ව්‍යාකරණ අනුකූලව යමින් ඉන්නව නැත්නම් ඔයා යනවා. you are going කියන්නේ ඔයා යනවා. එතන මේකේ question එක තමයි මේ are you going? උදා ආ කියන එක නෑ මුලට ගත්තා. are you going? හරිද? දැන් are you know කියන කෙනා මම ලියනවා මෙන්න මේ විදිහට. මම මේ දෙන දැන් අයින් කරන්න. are you know කියන කෙනා positive වාක්‍යයක් බවට පත් කරොත් කියන්න වෙන්නේ you are no. මම go කියලා දාන්නම්කෝ. you are go කියලා. right? you are go. දැන් ඕකේ තේරුම කියන්න හදනවා මම. මේක හිතපුවම හරියනවා.
you are go. එතකොට දැන් මම තේරුම ගන්න හදනවා you ඔයා ඊළඟට අපි තේරුම ගන්නේ go කියන කෙනාගෙන go කියන්නේ යනවා කියන එක. ආ කියන්නේ ඉන්නවා. ඒතර ඔයා යනවා ඉන්නවා කියපුවම තේරුමක් නැහැ. තේරුණාද? ඔයා යනවා ඉන්නවා නෙමෙයි. ඔයා යමින් ඉන්නවා හරි. පැහැදිලිද? ඔන්න එකක්. ඔන්න ඔය ක්‍රමයට ගත්තාම ඔබට තේරෙනවා. මම තව ක්‍රමයකට කියලා දෙන්නම්. මොකද මේක මේ බරපතල ගැටලුවක් මේ හරියට විසඳගත්තේ නැති වුණා. හොඳට මතක තියාගන්න මම තව ක්‍රමයකට කියන්නම්. මේකත් ඔන්න ඔබට හිතාගත්ත හැකි. මෙන්න මේ do does did අනිත් අයත් අහගන්න කාට හරි ওই ගැටලුව આવොත් කියලා දෙන්න. මේ do does did කියන helping verbs තුන තේරුණාද? do does did කියන helping verbs තුන අපි වාක්‍යයක මුලට දාන්නේ ප්‍රශ්න හදාගන්න ඒ වාක්‍ය ඇතුලේ වෙන helping verb එකක් නැත්තම් බලන්න වෙන helping verb එකක් නැත්තම් හරිනේ දැන් උදාහරණයක් බලන්නකෝ you go මේකේ helping verb එකක් නැහැනේ you go කියන එකේ you go කියන එකේ action verb එකක් විතරයි තියෙන්නේ help main verb එකක් විතරයි helping verb එකක් නැහැ. එතකොට go ඇතුලේ ඉන්නවා helping verb එක do. අන්න එයා මුලට ගන්නවා. do you go? ඔයා යනවද? හරිද? එතකොට මම මේක කරනවා he goes කියලා ගන්නවා. he goes. ඔහු යයි. එතකොටත් මේකෙත් helping verb එකක් නැහැ. එතකොට goes ඇතුලේ ඉන්න helping verb එක හොයා ගන්නවා does. does ගත්තක මම මෙයා go බවට පත් වෙනවනේ. එතකොට does he go? ඔහු යනවද? හරි. මම ගන්නවා she went කියලා එකක්. මේකෙත් helping verb එකක් නැහැ. ඒතර went ඇතුලේ ඉන්න helping verb එක did. එතකොට did she go? ඇයි ගියාද? හරි. එතකොට අපි මේ අනික් helping verb ගන්නෙ. හරිද? අපි අනික් helping verb ගන්නෙ මෙන්න මෙහෙම. දැන් වාක්‍යයක් තියෙනවා you are eating. You are eating. You are eating කියන්නේ ඔයා coming ඉන්නවා. ඔයා coming ඉන්නවා. දැන් මේක helping verb එකක්. දැන් මේක question කරන්න ඕනේ. මේක helping verb එකක් තියෙනවනේ. ඒ තමයි are. එතකොට තමයි අපි මුලට ගන්නෙ are. Are you? ඒ කියන්නේ do does did හැර අනෙක් helping verb වාක්‍යයක මුලට ගන්න නම් ඒ වාක්‍ය ඇතුලේ එයා ඉන්න ඕනේ. එයාලා හැංගිලා නැහැ. ඔය do does did විතරයි හැංගි හොරා ගේම් දෙන්නේ. මිනිස්සුත් වර්ග දෙකක් ඉන්නවනේ. face to face ඇවිල්ලා ගේම දෙන අයත් ඉන්නවා. සමහරව ගරිල්ලා ගේම් දෙනවා හැංගි හොරා ගේම්. ඔය do does did කියන තුන් දෙනා හැංගි හොරා ගේම් දෙන්නේ. එයාලා හැංගිලා ඉන්නේ. හැබැයි අනෙක් සියලුම helping verbs වාක්‍ය ඇතුලේ එලිපිට ඉඳලා තමයි මුලට එන්නේ. එලිපිට ඉඳලා තමයි මුලට එන්නේ. right? ඕම මතක තියාගන්න. අනෙක් helping verbs question කරන්න ඕනේ නම් එයාලා ඒ වාක්‍ය ඇතුලේ ඉන්න ඕනේ. right? මම හිතනවා ඔබට තේරෙන්න ඇති කියලා. විසඳ ගන්න try කරන්න. තව තැනක් තියෙනවා ඔය action ing එකත් එක්ක වගේම තමයි මෙන්න මෙහෙමත් වෙනවා. You are happy. හරිද? ඊළඟට කියනවා you are a teacher. දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ආ එකෙන් පස්සේ ing කතාවක් නැහැනේ දැන්. මේ තියෙන adjective එකක්. මේ තියෙන noun එකක්. හරිනේ? helping verb එකකින් පස්සේ adjective එකක් තියෙන්නත් පුළුවන් noun එකක් තියෙන්නත් පුළුවන්. එතකොටත් ආව තමයි මුලට ගන්නෙ. ඔයා සතුටින්ද? Are you happy? ඔයා ගුරුවරයෙක්ද? Are you a teacher? එහෙම නැත්නම් verb ing. ඔය කියපු තැන් තුනේදී මතක තියාගන්න helping verb එකක් do does did නැතුව අනෙක් helping verb එක කිය දෙන්න පුළුවන්. right මම ඔබට අන්න එකට උත්තරේ දුන්නා. තේරුණාද නැද්ද නම් දන්නේ නැහැ. ඉතින් ළඟ ඉද්දි වගේ කියලා දෙනවා වගේ ඉතින් කියලා දෙන්න බෑ. ඇහෙන්නේ නැද්ද දන්නේත් නැහැ. ඔයා දන්නවද? එතකොට ඔයා දන්නවා කියන්නේ you know. නේ? you know ඔයා දන්නවා. එතකොට ඒක helping verb එකක් නෑනේ know ඇතුලේ. එතකොට know ඇතුලේ ඉන්න helping verb එක තමයි do. එයා මුලට ගන්නවා. do you know.
right? Do you know? ඔයා දන්නවද? Do you know? ඔයා දන්නවද? ඔක කෙලින්ම කිව්වේ කාර් එකක් පදවන්න. To drive a car. මේක ක්‍රමයක්. To drive a car. Do you not drive a car? Do you not drive a car? ඔයා දන්නවද කාර් එකක් පදවන්නට? එහෙම නැත්නම් මෙයා අතරට දානවා අපි පදවන්නේ කොහොමද කියලා. How to drive a car? Do you know how to drive a car? Do you know how to drive a car? ඔයා දන්නවද කාර් එකක් පදවන්නේ කොහොමද කියලා? අතන කොහොමද කියලා නැති හින්දා how නැතත් කමන්නේ. නැත්නම් කෙලින්ම how දාලම ලියන්නත් පුළුවන්. right. එයාට අද වැඩක් තියෙනවද? right. මේවා ඇතුලේ තියෙනවා අපි ඉගෙන ගන්න ඕන ග්‍රැමර් කොටස් ඔක්කොම පුතා. එයාට අද වැඩක් තියෙනවද? බලන්න ඉක්මනින් එවන්න. එයාට අද වැඩක් තියෙනවද? එයා මෙයා කියන ඒවට he ගන්නත් පුළුවන් she ගන්නත් පුළුවන් ඈ. ඔයාලා මේ හිතන වාක්‍ය අනිවාර්යෙන් ලියලා එවන්න. තමන්ගේ අඩුපාඩුව මෙතනදී හදාගන්න. තමන්ට හිතන දේ ලියලා එවන්න. එතකොට වැරදි අඩුපාඩු මං පොදුවේ කියලා දෙන්නේ. ඒක කාටවත් ප්‍රශ්නකුත් නැහැ නේද? පොදුවේ මං කියලා දෙනවා. පිළිනේ වල තියෙනවා. පිළිනේ වාක්‍ය correct. සඳමිනි කොහමද ටයිප් කරලා වැඩේ? සඳමිනි your sentence correct. Shah ආසින්සා very good. අලුත් විදිහකට එවලා තියෙනවා වාක්‍ය. correct. ආසින්සගේ වාක්‍ය හරි. චමුදී your sentence is correct. මලීෂා මේක ප්‍රශ්නයක් පුතේ. එයාට අද වැඩක් තියෙනවාද? උදාරිගිත වාක්‍ය හරි. මලීෂා එක ප්‍රශ්නයක් කරා නම් ඔක හරියනවා. හොඳයිනේ ඔයාලා. ඔව්. එයාට අද වැඩක් තියෙනවද? ඔව් මං හිතනවට වඩා ඔයාලා ඉදිරියෙන් ඉන්නව දැන්. right? ඉතලාම හදාගනවා එයාට වැඩක් තියෙනවා. එතකොට මං කියනවා එයා කියන කෙනාට මං he කියන කෙනා ගන්නවා. මොකද මේක මේ පුරුෂාධිපත්‍යයේ තියෙන රටක්නේ ලංකාව කියන්නේ. ඔව් අපි ඒ නිසා she ගන්න නැතුව he ගන්නවා නේද? he දැන් එයාට තියෙනවා. එතකොට he has. Malisha your sentence correct. He has. එතකොට වැඩක් කියන්ද a work මම ඒ විදිහටම ගන්නම් a job a duty කැමති එක. He has a work කියලා මම ගන්නම්. ඕන එකක් ගත්තා. He has a job, he has a duty, he has a work. ඔහුට වැඩක් තියෙනවා. අද එයාට අද වැඩක් තියෙනවද? Today. He has a work කියන්නේ ඔහුට අද වැඩක් තියෙනවද? sorry ඔහුට වැඩක් තියෙනවා. He has a work today. එයාට අද වැඩක් තියෙනවා. දැන් අපිට කියන්නේ මේක ප්‍රශ්න කරන්න කියලානේ. එතකොට හොඳට බලන්න මෙතන මම කියලා තියෙනවා ප්‍රශ්නයක් හදනකොට මුලට ගන්නේ helping verb එකනේ.
මුලට ගන්න ඕනේ question එකක් හදන්න helping verb එක. දැන් මේ වාක්‍යයේ helping verb එක මොකද්ද? මේකේ ඔයාලට බැලු බැලමට පේනවා has තමයි helping verb එක. හරි. has helping verb එක නම් what is the main verb? main verb එක මොකද්ද? නෑ. මෙතන has තමයි main verb එක වෙන්නේ. මොකද has have had කියන තුන් දෙනා main verb එකක් විදිහට වාක්‍යවල වැඩ කරනවා. එහෙම තැනක් තමයි මේ. එතකොට has කියන කෙනා ගෙඩි පිටින් මුලට අරන් යන්න බෑ. ඇයි මෙතන මෙයා helping verb එකක් විදිහට නෙමෙයි ක්‍රියා කරන්නේ main verb එකක් විදිහට. අරන් ගිය හැකි. has he a work today කියලා මේක හැදුව හැකි. ඒක හරියට මෙන්න මෙහෙම වගේ වැඩක්. හරිද? අපි අර පොඩි ළමයින්ට චුට්ටි කාලේ වතුර කියලා කියන්නේ ජෝ කියලානේ උගන්වන්නේ. එතකොට ටිකක් ඔබ වැඩි හිටියෙක් කියලා හෝටල් එකට ගිහිල්ලා බත් කකා ඉන්න ගමන් කිව්වෙක් මේ මට ජෝ වීදුරුවක් අරන් එන්නලා කිව්වොත් අර ළමයා අර වේටර් අහපු හැරයක් හැරලා බලනවනේ. ජෝ කියන්නේ වතුරට තමයි. හැබැයි ඒක ලොකු වැඩි හිටි කෙනෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා මේ has he a work today කියලා කියන්න පුළුවන්. වාක්‍යයත් හරි. ඒකේ පොඩි ඇඩ්වාන්ස් ගතිය මදි. ඇඩ්වාන්ස් ගතිය එන්න නම් මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ. has කියන has main verb එකක් නම් has ඇතුලේ ඉන්න helping verb එක හොයා ගන්නවා. ඔහොම බලන්නකෝ වැඩේ කියන්නේ. helping verb එකක් විදිහට ඉන්න වෙන කෙනෙක් කෙනා main verb එක වෙනකොට එයා ඇතුලේ තියෙන helping verb එක. ඕක මම කියලා දෙන්නම් මෙන්න මේ විදිහට. මට කියන්න මෙන්න මේ තුන් දෙනාගේ මම දන්නේ නැහැ ඔයාලට මේක මම කියලා දුන්නද කියලා. කොහේ හරි පන්තිකට මම කියලා නම් දුන්නා ඔයාලට කියලා මතක නැහැ. මට දැන් කියන්න මේ තුන් දෙනාගෙන් මම අහනවා orally අහනවා මම හැමෝගෙම has ගෙන් have had හැදුනද have ගෙන් has had හැදුනද had ගෙන් has have හැදුනද මම මේ කියලා දීලා තියෙනවා මම දන්නේ නැහැ ඔයාලටද කාටද කියලා ඔයාලට කියලා දුන්නා නම් ඔයාලා වරද්දන්නේ නැතුව උත්තරේ කිව්වා. ඒ කියන්නේ මම අහන්නේ has have had කියන තුන් දෙනාගෙන් කවුද ඉස්සෙල්ලා ඉපදුනේ? Who was born first? අන උදාරිය වෙලා තියෙනවා උත්තරයක්. බලන්න එවන් orally අහන්න ගියේ. message දානවා. බලන්න message දාන්න එහෙනම්. Malisha's answer is correct. Udari's answer is correct. Tilina's answer is correct. අනිත් අයට මොකද හිතෙන්නේ? ඔයාලා වෙලා යන ගැන හිතන්න එපා පුතේ. මේ මුල් ටික හරියට හදාගන්න. ගැටලු තැන් හරියට හදාගන්න. ලොකු ව්‍යාකරණ පාඩම් ප්‍රශ්න ගොඩකට උත්තර මේවායි තියෙනවා. හරියට මේ පොඩි පොඩි තැන් ලියා ගත්තාම. හරි. අනිත් අයගේ තොලුවේ අයිඩියා එකක් ඇති. මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ දැන් මේවා ක්‍රියාපදනේ. මේවා ක්‍රියාපද. ඒතර ඉංග්‍රීසි භාෂාවේ නාම පදයක් අපිට මූලික ස්වරූපයෙන් දෙන්නේ ඒක වචනේ. දැන් pen, pan. එයා තමයි අපි s අකුරු දාලා pens කරගන්නේ. දැන් මේකට mug කියපුවාම mug එක බහුවචනේ mugs. ඒ කියන්නේ ඒක වචනේ තමයි අපිට දෙන්නේ. නාම පදවල. ක්‍රියාපදවල ඔකේ අනිත් පැත්ත. ක්‍රියාපදවල අපට දෙන්නේ මුලින්ම එයාලා බහුවචනේ. මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සුවිශේෂම ලක්ෂණය ඕක. ඉංග්‍රීසි භාෂාවේ අනිත් සිංහල අනිත් භාෂාවලයි තියෙන සුවිශේෂම ලක්ෂණය තමයි සිංහල භාෂාවේ නාමපද ක්‍රියාපද කියන දෙකම අපිට දෙන්නේ ඒක වචනේ. යයි කියන එකෙන් තමයි යති හදාගන්නේ. හරිද? දැන් සිංහල භාෂාව මේ ඉංග්‍රීසි භාෂාවට වඩා පොහොසත් පුතේ. තේරුණාද? මේ භාෂා දෙක හරි වෙනස්කම් බලනකොට දැන් සිංහල භාෂාවේ ක්‍රියාපදයේ තමයි යයි කියන එක ඒක වචනේ බහුවචනේ යති කියන එක.
හැබැයි ක්‍රියාපදයේ මූලික ස්වරූපය මේ දෙකම නෙමෙයි. යා කියන මම යයන විතරක් ගන්නම්කෝ. ය කියන්නේ ධාතු ප්‍රකෘති වලට කියන්නේ ධාතු ප්‍රකෘති නේ. මේ අයි කියන එක ප්‍රත්‍යයක්. තී කියන එකත් ප්‍රත්‍යයක්. අයි කියලා කියන්නේ සිංහල භාෂාවේ ඒක වචන ධාතු ප්‍රත්‍යයක්. ධාතු ප්‍රකෘතියක්. මේ ධාතු ප්‍රත්‍යයක්. තී කියලා කියන්නේ බහුවචන ධාතු ප්‍රත්‍යයක්. ධාතු කියලා කියන්නේ ක්‍රියාවකට. ක්‍රියාවේ මුලට තමයි ධාතු කියලා කියන්නේ. ක්‍රියා මූලයට. තේරුණාද? එතකොට දැන් ඒ කියන්නේ මුලක් තියෙනවා. දැන් ක්‍රියාපදයේ ඒක වචන ක්‍රියාපදයේ බහුවචන ක්‍රියාපදයේ ඔය දෙකම හැදෙන්න ඊට කලින් තව මුලක් තියෙනවා. එතනින් තමයි මේක හැදෙන්නේ. නේ? දැන් දෙයි කියපුවාම දේ තමයි ක්‍රියා මූලය. ඒ ක්‍රියා මූලයකින් තමයි ඒක වචනේ බහුවචනේ දෙකම හැදෙන්නේ. ඒවට ක්‍රියා මූලයට ප්‍රත්‍ය එකතු වෙනවා. ප්‍රත්‍ය. නාම පදත් එහෙමයි. නේ? එතකොට සිංහල භාෂාව ටිකක් හින පොහොසත් ඒ අතින් බලපුවාම. සෑහෙන මුලට යනවා. හරිද? අපිට අමාරුත් ඒකයි සිංහල. පොහොසත් වැඩි වෙන අමාරු වෙන වැඩේ. දුප්පත් අයට මේ ප්‍රශ්න නැහැනේ. දුප්පත් අයට ප්‍රශ්න නැහැ. ලෝක ගොඩක් දේවල් නැහැනේ. ඉංග්‍රීසි භාෂාවෙත් එතකොට පුතේ සුවිශේෂත්වය තමයි ඉංග්‍රීසි භාෂාවේ එහෙම එකක් නැහැ. තේරුණාද? ක්‍රියාපදයේ මූලික ස්වરૂපයම තමයි ක්‍රියාපදයේ බහුවචනෙන් දෙන්නේ අපිට. හරිද? මේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදේ හැදිලා තියෙන්නේ මෙන්න go. මෙයා තමයි අපිට මුලින්ම දෙන්නේ go. එයාලා මුලින්ම අපිට දෙන්නේ go කියන එක. අපි තමයි go's හදාගන්නේ. මෙතන o තියෙන හින්දා es දාන්නේ. අපිට මුලින්ම දෙන්නේ run කියන කෙනා. එයාලා අපිට දෙන්නේ. අපි තමයි runs කියලා එක හදාගන්නේ. එහෙනම් ක්‍රියාපදයකට s දාපුවම ඒක වචන නෙවෙන්නේ. එහෙනම් අපි තමයි ඒක වචනේ හදාගත්තේ. එයාලා අපිට දෙන්නේ බහුවචනේ. go යති run දුවති. අපි පොඩි කාලේ පාඩම් කරන්නේ come එනවා, go යනවා, jump පනිනවා, look බලනවා, teach උගන්වනවා, have තියෙනවා. හැබැයි වැරදි. පට්ට වැරදි නේ. ඔය ඒ කරගන්න වැරද්ද කොච්චර ලොකු වුණත් අපිට හදාගන්න හරි අමාරුයි. ඒ හින්දා තමයි ළමයි ලියනවා ඔහු යනවා. දැන් go කියන්නේ යනවනේ. ඔහු යනවා. he go. වැරදි. he go. ඉතින් ළමයා බලනවා. ඉතින් හරිනේ. ඉතින් go කියන්නේ යනවා. he go ඔහු යනවා. හරියන්න එපා. නේද? හරියන්න එපා. නෑ වැරදි. go කියලා කියන්නේ මූලික ස්වરૂපයේ බහුවචනයි. ඔහු යති වෙන්න බෑ. හරිනේ. ඔන්න ඒ හින්දා right. මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදය අපිට එයාලා දෙන්නේ බහුවචනේ. එහෙනම් මෙතන ඉන්න බහුවචනේ කවුද? මෙයාලා ක්‍රියාපද නම් මෙතන ඉන්න බහුවචනේ තමයි have. එහෙනම් have ගෙන් තමයි has හැදුනේ. have ගෙන් තමයි had හැදුනේ. දැන් බලන්න has කියන කෙනා එහෙනම් has කියන කෙනා ඇතුලේ have ඉන්නවා. have ඇතුලේ have ඉන්නවා. had ඇතුලේ have ඉන්නවා. එහෙනම් has කියන කෙනා මම ස්වර වෙන් කරලා කියනවා. මේ helping verb එක වෙන් කරලා මම කියනවා. හරිද? has කියන කෙනා ඒක වචනේ හින්දා එයා ඇතුලේ ඉන්න helping verb එක තමයි does. එහෙනම් ඊළඟට ගන්නවා have. එහෙනම් ඔබ මම මෙහෙම ලියන්න. ඔබ කාට හරි තේරෙන්නේ නැත්නම් මේක මෙන්න මෙහෙම ලියලා තියාගන්න. කාට හරි මේක පැටලෙනවා වගේ නම් has සමානයි does have. කොහෙද තැනක ලියලා තියාගන්න පැටලෙනවා වගේ නම්. සූත්‍රයක් වගේ. එතකොට have සමානයි do have. මම මේ helping verb එකත් එක්ක ලියන්න. එතකොට had සමානයි did have. බලන්නකො මේ තුන් දෙනා ඇතුළෙම අර do does didම තමයි. බහුවචනේ do, ඒක වචනේ does, අතීත කාලේ did. හරිද? එයාලට තියෙනවා මූලික ස්වරූපය හැමෝටම දැම්මා. මේ තමයි මූලික ස්වරූපය. have.
does have, do have, did have. හරිනේ. එහෙනම් මේ has ඇතුලේ ඉන්නවා does have, දැන් ගන්නවා does මුලට. දැන් ගන්නවා does මුලට. does he, දැන් මෙතන ඉන්නේ have a work today. does he have a work today? දැන් එහෙනම් has මුලට ගත්තේ නැත්තේ ඇයි කියනක ඔබට ගැටලුවක් නෑ දැන්. එහෙමත් වාක්‍ය තියෙන පුතා. has he have work today? කීව හැකි. නමුත් ආධුනික ගතියක් ඒකේ තියෙනවා. does he have a work today? ඔහුට අද වැඩක් තියෙනවද? right. මං හිතනවා ඔබට ඒක තේරෙන්නට ඇති කියලා. තේරුම් නැත්නම් අහන්න. හරි. අවසාන වාක්‍යය අපි ඉක්මනින් ලියාගමු ඒක. පුතේ අපේ අනිත් යාළුවන්ට ස්ක්‍රීන් එක පේනවද? දැන් පේනවද ස්ක්‍රීන් එක? පුතේ can you see the screen? Yes, sir. කවුද? උදාරි පේනවද දැන්? උදාරි right පුතේ ඉක්මනින් එවන්න බලන්න බස් එක යන්නයි හදන්නේ. අපි ඔක ඉක්මනින් කතා කරමු. මම ටිකක් වෙලා ගත්තා ඒ වාක්‍ය රටාවලට. ටික කාලේ අපිට මේ වාක්‍යයත් එක්ක මෙච්චර ඔට්ටු වෙන්න ඕනේ. ඊට අපිට පාඩම් ටිකට ගිය හැකි දිගට. සඳමිනි correct. 100% correct සඳමිනිය. චමුදී 100% correct. උදාරි දැන් ස්ක්‍රීන් එක පේනවද? මලීෂා 100% correct. තිරිනගේ වාක්‍ය අපි තව චූට්ටක් නිවැරදි කරගමු. ඒක තමයි මම වීඩියෝ එක දාන්නම්. right. බස් එක යන්නයි හදන්නේ. මට අපේ කවුද මේ ආසින්සත් දාන්න බලන්න. ආසින්ස එව්වද? ආසින්සට කොහොමද හිතන්නේ මේ වාක්‍යය? right. ආසින්සගේ වාක්‍යයේ ග්‍රැමටිකලි ලොකු වැරද්දක් නැහැ. මේක කියන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා පුතේ. බස් එක යන්නයි හදන්නේ කියලා කියන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මේ එක ක්‍රමයක් ඔයාලා එව්පු එක්කෙනෙක්. තුන්දෙනෙක් තුනක් හතරක්ම කිව්ව මේ විදිහට. මේ එක ක්‍රමයක්. The bus is about to leave. බස් එක යන්නයි හදන්නේ. about to go කිව්වත් හරි. ඒ leave කියන එකට go දාන්න පුළුවන්. The bus is about to go. මේක pattern එකක්. බස් එක යන්නයි හදන්නේ. අනික් ක්‍රමය තමයි පුතේ. ක්‍රම තුනක් මම කියලා දෙනවා මේක. යමක් කරන්නයි හදන්නේ කියලා කියන ක්‍රම තුනක්. එකක් තමයි ඕක. අනික් ක්‍රමය තමයි පුතේ. මේ ක්‍රම තුනම ලියා ගන්න. The bus is going to leave. The bus is going to leave. Other method is the bus is
to leave. The bus is to leave. මේ ක්‍රම තුනම හරි පුතේ. The bus is going කිව්වොත් එම යන්නයි හදන්නේ නෙමෙයි. යන්නයි හදන්නේ කියන්නේ තාම ගිහිල්ලා නැහැ. The bus is going කිව්වොත් බස් එක යනවා. එතකොට බස් එක යනවා. දැන් මේ තාම යනවා නෙමෙයි. The bus is about to leave. The bus is going to leave. The bus is to leave. මේ ඔයාලා ඕන එකක් කරලා මම මේ කන්නයි හදන්නේ. මම කන්න හදන්නේ. I am about to eat. I am going to eat. I am to eat. Teacher පන්තියට එන්නයි හදන්නේ. Teacher is to come to the class. Teacher is to come to the class. Teacher is going to come to the class. Going to come to the class. එන්නයි හදන්නේ. එන්නයි යන්නේ. මේ හදන්නේ කියන එක මේ යන්නේ කියන එක ගත්තා. එන්නයි යන්නේ. මේ බස් එක යන්නයි යන්නේ. Going to go. Practice. Orally practice කරන්න. Right. අපි ඔන්න සෑහෙන වෙලාවක් ගත්තා ඒ වාක්‍ය ටිකට. ඒ ටික හදා ගන්න ඔයාලා. Right. හරි ඇති කියලා මම හිතනවා. ඊළඟට පුතේ අපේ පේපර් එකට ගියොත් පුතේ can you see the paper විනාඩියකින් off වේ එතකොට join වෙන්න පේපරේ පේනවද පුතේ on the screen can you see the paper විනාඩියෙන් off වෙනවා මට ඊට කලින් ඉක්මනින් කියන්නකො පුතේ අපි ඉන්න මොන ප්‍රශ්නේද කියලා ඔයාලගේ පන්තියේ අයත් එක්ක ඉක්මනින් මට කියන්න මෙන්න මේ poem එක අපි කතා කළාද පුතේ soldier daddy poem එක ඔයාලට මාව ඇහෙන්නේ නැතුකමක්ද තිලින කතා කරස ඔව් ඉක්මනින් කියන්න පුතේ off වෙයි එතකොට මේ vocabulary ප්‍රශ්නේ කතා කරාද අපි මේ attraction attractive මේ තෝරන එක